සර්ව් නව් ආයතනය වෙනුවෙන් මම ඔබ සැම ඉතා ආදරයෙන් ගෞරවයෙන් මේ නමස්කාර මෙහෙයට පිළිගනු ලබනවා. මෙම දේව මෙහෙය විවිධ නිකායන් වලට අයත් විවිධ ප්‍රදේශවලින් සහ විදේශ රටවලින් ලබාගත් වීඩියෝ පට එකතුවක්. මේ නිසා අප දේව රාජ්‍යයේ සිටින සැමෝම එකට එක් වී ස්වාමින් වහන්සේට නමස්කාර කරන මොහොතක් ඇති වෙනවා. විශේෂයෙන්ම දේව මෙහෙයන්ට සහභාගී වන්නට බැරි මේ කාලෙදී ඔබගේ නමස්කාර කටයුතු කර ගැනීම සඳහා අපි හුදෙක් මේ දේව මෙහෙය සකස් කර ඇති බව කරුණාවෙන් සලකන්න. අපිට පුරුදු නිකායන් වල ශෛලියෙන් පිටත ගිහිල්ලා වෙනත් නිකායන් වල නමස්කාර ශෛලියන්ද මේ වැඩසටහනට එක් වී ඇති නිසා මෙය ඔබට සමහර විට ටිකක් නුහුරු වන්නට පුළුවන්. ඒත් අපි ස්වර්ගයට ගොස් එහි සිටින අපගේ ස්වාමීන් වහන්සේට සියල්ලෝම විවිධ රටවලින් විවිධ භාෂාවලින් විවිධ ශෛලයන්ගෙන් නමස්කාර කරන පිළිවෙලක් මේ දේව මෙහෙය තුලින් ඔබ දකී කියා මා විශ්වාස කරනවා. ඉතින් කරුණාකර මෙය ඔබගේ හිතවතුන්ට දේව මෙහෙයකට සහභාගී වීමට නොහැකිව සිටින අයට යවා ඔවුන්ටත් මේ ආශිර්වාදයක් වෙන්නට සලස්වන්න. ඔබටත් මේ වැඩසටහනේ කොටස්කාරයෙක් වන්නට කැමති නම් කරුණාකර අපව හා සමග සම්බන්ධ වන්න. අපි එක්ව ස්වාමීන් වහන්සේව නමස්කාර කරමු. ආදරණීය දෙවියන්නි සිටිවන්ත වෙන ස්වාමීන් වහන්සේ නැවුවා වූ මේ ලස්සන දවස ගැන ස්වාමීන් අද දවසේදී අපි සියලු දෙනා ඔබ වහන්සේ දැතර බාර කරනවා. ස්වාමීන් වගේම ස්වාමීන් මේ මෙහෙයත් ඔබ වහන්සේ දැතර බාර කරනවා. මේ ආරම්භ සිට අවසානයේ දක්වාම ඔබ වහන්සේ ආශිර්වාද ලබා දෙන්න. විශේෂයෙන් ස්වාමීන් මේ නමස්කාර මෙහෙවනවා සියලු දෙනාට ඔබ වහන්සේ කරුණාව ආශිර්වාද ලබා දෙන්න. ඒ වගේම ස්වාමීන් ඔබ වහන්සේ වචනයට ආශිර්වාද කරන්න. ඒ වචනේ ස්වාමීන් මේ අසන්නා සියලු දෙනාට ඔබ වහන්සේ කතා කරන්න. ඒ තුලින් අපි සියලු දෙනාගේ ජීවිත ඔබ වහන්සේ කැමැත්ත පරිදි හදගස්වා ගන්න. ඔබ වහන්සේගේ අනුග්‍රහය ලබා දෙන්න ස්වාමීනි. මම සියලු දෙයන්නේ අපේ සකුරුසිපත් වූ යේසුස් වහන්සේගේ උතුම් නාමයේ වටිනාකම නිසාය. ආමෙන්. සත්‍ය ඔබමයි සැබවයි සමිදී සැබවයි. මැදිනා යන කලට ඇත මට
මගේ දෙවිවේ පිය සැක නොදැනි දුතිවේ සමිදේ දුතිවේ මගේ ජීවනයම ඔබවේ ඔබ මගේ රැකවරණයවේ ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි සැබවයි සමිදේ සැබවයි බයිබල් කියවීම 1 කොරින්ති 1 18 සිට 25 දක්වා කුරුසියේ බලය මක් නිසාද කුරුසියේ වචනය විනාශ වන්නන්ට මෝඩකමක්ය. නමුත් ගැලවෙන්නා වූ අපට ඒක දෙවියන් වහන්සේගේ බලය. ඒ හැටියට මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කරන්නේ. බුද්ධිමත් අයගේ බුද්ධිය පහ කරන්නේ. ලියා ප්‍රඥාවන්තයා කොතැනද? ව්‍යස්ථාවේ උගන්වන්නා කොතැනද? මේ ලෝකයේ වාද කරන්නා කොතැනද? ලෝකයාගේ ප්‍රඥාව දෙවියන් වහන්සේ විසින් මෝඩ කළා නොවේද? මක් නිසාද දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන් වහන්සේ ඇඳිනි නොගත් බැවින් දේශනා කිරීමේ මෝඩකම කරන කොටගෙන අදහන්නන් ගලවන්නට දෙවියන් වහන්සේ සතුටු වූසේක. කෙසේදයත් යුදෙව්වරුන් ලකුණු ඉල්ලති. ග්‍රීකවරුන් ප්‍රඥාව සෙවිත. නමුත් කුරුසිය අනගසන ලැබූ ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරමුව. උන්වහන්සේ යුදෙව්වරුන් පැකිලීමක්ය. අන්ජාතීන්ට මෝඩකමක්ය. නමුත් කැඳවනු ලැබූ යුදෙව්වරුන්ට සහ ග්‍රීකවරුන්ට දෙවියන් වහන්සේගේ බලය සහ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත්ය. මක් නිසාද දෙවියන් වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥාවත්ය. දෙවියන් වහන්සේගේ දුර්වලකම මනුෂ්‍යයන්ට වඩා බලවත්ය. බයිබල් කියවීම මෙසේය. ආමෙන්. ආදරේ කළා ජීවිතේ පුදා මා මෙතරන් වටිනවද කියා හදවතට දැනුණා. ආදරේ කළා ජීවිතේ පුදා මා මෙතරන් වටිනවද කියා හදවතට දැනුණා. මා වෙනුවෙන් පිබිදී උදේ දිවා රෑ මාගේ හඬ ඇසුවා. මා වෙනුවෙන් පිබිදී උදේ දිවා රෑ මාගේ හඬ ඇසුවා. මගේ කඳුළු දැක ඔබේ නෙත් මා දෙස හරවා ඔබ කළ යහපත්කම් මාහට සිහි වෙනවා. සමිඳේ ආදරේ ඔබ හට ආදරේ සමිඳේ ආදරේ ඔබ හට ආදරේ සමිඳේ ආදරේ ඔබ හට ආදරේ සමිඳේ ආදරේ ඔබ හට ආදරේ. වෙනුවෙන් පිබිදී උදේ දිවා රෑ මාගේ හඬ ඇසුවා. මා
වෙනුවෙන් පිවිදී උදේ දිවාල මාගේ හඬ ඇසුවා මගේ කඳුළු දෙක ඔබේ නෙත් මා දෙස හරවා ඔබ කළ යහපත්කම් මට සිහි වෙනවා සමිඳේ ආදරේ ඔබ හට ආදරේ 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 ශුදෝ සුභාරංචිය. ශුදද යොහන්තුමා විසින් දීල ලද සුභාරංචියේ දෙවන පරිච්ඡේදයේ 13 වන පදය පටන් 22 වන පදය දක්වා. දේව මාලිගාව පවිත්‍ර කිරීම. යුදෙවරුන්ගේ පාස්කු මංගල්‍ය ආසන්නව තිබුණු බැවින් යේසුස් වහන්සේ යෙරුසලමට වැඩම කළසේක. එවිට දේව මාලිගාවේ ගව බැටළු හා පරිවි වෙළෙන්දන්ද මුදල් මාරු කරන්නන්ද ගනුදෙනුවේ යෙදී හිඳුණු උන්වහන්සේ දැක ලනු වලින් කසයක් සාදාගෙන ගවයන් හා බැටළුවන් හා සියල්ලන් දේව මාලිගාවෙන් පිටතට පළවා හැර මුදල් මාරු කරන්නන්ගේ කාසි විසුරුවා ඔවුන්ගේ මේස පෙරලා දැමූසේක. ඉන්පසු උන්වහන්සේ පරිවි වෙළඳුන් අමතා මේවා අහකට ගෙන යන්න මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳ පොලක් නොකරන්නැයි වදාළසේක. ඔබගේ ගෘහයට ඇති උද්‍යෝගයෙන් මම දැවෙමි. ලියා තිබෙන බව එහි එවිට ශ්‍රාවකයන්ට මතක් විය. එකල යුදෙවරු ඔබ මේ දේවල් කරන බැවින් කුමන ලකුණක් අපට දක්වන්නේදයි ඇසූහ. යේසුස් වහන්සේ උන්ට පිළිතුරු දෙමින් මේ දේව මාලිකාව කඩා දමා තෙදිනකින් එය මම ගොඩනගන්නෙමි වදාළසේක. එවිට යුදෙවරු කතා කොට මේ දේව මාලිකාව ගොඩනගන්නට 46 වසක් ගත විය. ඔබ එය තෙදිනකින් ගොඩනගන්නේදයි ඇසූහ. එහෙත් දැන් උන්වහන්සේ කතා කළේ තමන්ගේ ශරීරය නැමැති දේව මාලිගාව ගැනය. උන්වහන්සේ මරණින් නැගිටවනු ලැබූ පසු ශ්‍රාවකයෝ උන්වහන්සේ මේ දේ කී බව සිහිකොට ශුද්ධ ලියවිල්ලද උන්වහන්සේගේ වචනයද විශ්වාස කළහ. ශුද්ධෝ සුභාරංචිය මෙසේය. ලෙන්ත කාලයේ 3 වෙනි ඉරිදා ඔබ සැමට මා සුභාශිංසන ගෙන එනවා. මේ කාලවකවානුවේදී විශේෂයෙන් ඔබ හා සම්බන්ධ වීමට ලැබීම ප්‍රීතියක්. අවුරුද්දේම වඩා ප්‍රිය කරන කාලය මේකයි. අපි මේ වන විට කිතුණු දින දර්ශනයේ තාමත්ම වැදගත් කාලවකවානුවත් එහි කිතුණු පණිවිඩයේ තාමත් උත්කෘෂ්ඨ අවස්ථාවක් වන යේසුස් වහන්සේ කුරුසිපත් කිරීම මලවුන්ගෙන් නැගිටීම වගේම ඒ අවස්ථාව කරා ළඟා වීමේ විවිධ සිදුවීම් මෙනෙහි කරන කාලයයි මේ. ඉතින් මේ සතිය අපි සලකා බලන කියවීම් වලින් එනම් යොහන් 2 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ ඉඳන් 22 වෙනි පදය දක්වා සලකා බලන්නට යනවා. ඒ යේසුස් වහන්සේ දේව මාලිගාව පවිත්‍ර කිරීම පිළිබඳව ලියා තිබෙන කොටස ගැන. දැන් මම එතනට එන්න ඉස්සෙල්ලා ඔබට අඳුන්ලා දෙන්න ඕනේ. දැන් ඔබ මේ වෙනකොට දකින්න ඇති මා ඇරුණම තවත් කෙනෙක් මේ වීඩියෝවේ ඉන්නවා කියලා. මේ මගේ වැඩිමල් දියණිය. ඒවා. දැන් ඇයට අවුරුදු 12 පහු වෙලා 13 වෙනි අවුරුද්ද යන්නේ. ඉතින් දැන් මට අහුම්කම් දෙන තරුණ ළමයි ඉන්න දෙමව්පියෝ කරුණා කරලා යාගේ අම්මයි තාත්තයි වෙනුවෙන් යාඥා කරන්න ඕනේ. භාගයක් විහිළුවක් කරේ. භාගයක් ඇත්ත. ඇත්තටම ඒවා ඊටා හොඳ දියණියක්. ඇයගේ වයසේ හැටියට හොඳට මුහු කරා ගිය කෙනෙක්. ඇය අද මට උදව් කරන්න යනවා. ඇය යොහන්ගේ සුභාරංචියට සම්බන්ධ වෙන මතෙව්ගේ සුභාරංචිය ගැන ලියා ඇති පදයක් කියවන්න යන්නේ. දැන් මේ යේසුස් වහන්සේ සම්බන්ධ සිදුවීම පිළිබඳ කතාව ගැන හිතනකොට ඒ කියන්නේ ඔවුන් වහන්සේ දේවමාලිගාව පවිත්‍ර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මම ඒක පදයෙන් පදයට කියවන්න යන්නේ නැහැ. මොහොතකට මම ඒක සාරාංශයක් වශයෙන් අරගෙන
එහි දකින යම් යම් දේවල් ගැන ඒ කියන්නේ අපිට හිතන්න හොඳ වැදගත් කරුණු ඒ වගේම අපේ ජීවිතයට ස්වභාවයට අදාළ වෙන දේවල් ගැන කතා කරන්නට යනවා. මම හිතනවා මේක මතක හිටින සිද්ධියක් කියලා. විශේෂයෙන්ම මේක ටිකක් වෙනස් විදිහේ කතාවක්. ඊටාත්ම කලාතුරකින් තමයි දකින්නේ. යේසුස් වහන්සේට තරහ ගින් තියෙනවා කියලා ඒ වගේම තරහ තුලින් ක්‍රියාවෙන් යම් යම් දේ කරනු ලැබු හැටි. දැන් ඔබට මතකද ඔවුන් වහන්සේ ලණුවක් අරගෙන කසයක් හදාගත්ත හැටි? එහෙම හදාගෙන ඔවුන් වහන්සේ දේව මාලිගයට ගිහින් මේස පෙරලලා දානවා. ඊළඟට දේව මාලිගාව තුල බඩු විකුණමින් සිටියා බලෙන් එලවලා දාලා ආපු හැටි වගේම උන්වහන්සේ ප්‍රසිද්ධි හඬ නගා කරපු කියමන එනම් මගේ ගෘහය යාඥාවේ ගෘහයක් නුඹලාය හොරුන්ගේ ගුහාවක් බවට පත් කරලා තියෙනවා. මේ සිද්ධියෙන් කියවෙන්නේ හරි බලවත් කතාවක්. මං හිතනවා මේක දෙවියන් වහන්සේ ගැනත් යේසුස් වහන්සේ ගැනත් වැරදි අර්ථකථන රසක් කරන්නට තුඩු දෙන සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම මේ ගැන කෙටියෙන් කතා කරලා ඊළඟට මේකේ ප්‍රධාන කාරණාවට එනම් මුළු සිද්ධියෙන්ම අපට ඉගෙන ගන්නට හැකි වෙන මූලික කාරණාව ගැන අවධානය යොමු කරන්නයි යන්නේ. මුලින්ම අපෙන් සමහර දෙනෙක් දෙවියන් වහන්සේ තරහින් ඉන්නවයි කියලා උපකල්පනය කරනවා. ඉතින් දෙවියන් වහන්සේ සුද්ධ ලියවිල්ල පුරාම තමන්ගේ කෝපය ප්‍රකාශ කළ අවස්ථා එමටයි. ඔවුන් වහන්සේ කෝපායිෂ්ඨ වෙනවා. ඔවුන් වහන්සේ දෙවියන් වහන්සේ කෙනෙක්. ජාතීන් පාපයට සහ දුෂ්ටකමට නැඹුරු වීම පිළිබඳ ධර්මිෂ්ඨ වූ තරහක් ඇති කර ගන්නවා. අප වටා තිබෙන කරුණු කීපය සැලකිල්ලට අරගෙන දැන් මෙන්න මේකයි මා ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ. පළමුවෙන්ම දෙවියන් වහන්සේ තරහ ගන්නේ ඔවුන් වහන්සේ අපි ගැන සැලකිලිමත් වෙන හින්දායි. ඔවුන් වහන්සේගේ උදහස එතුමාගේ ආදරය පිළිබිඹු කරන සාක්ෂියක්. දැන් මේ ගැන හිතලා බලන්න. ඔබ ඇත්තටම කෙනෙකුට ආදරය කරනවා නම් ඔබට පේනවා ඒගොල්ලෝ රිද්දවගෙන කියලා. එහෙමනම් ඔබ ඔබේ උරහිස ගසලා දාලා ඒ ගැන සැලකිල්ලක් නැති ඉන්නව නේද? එහෙමත් නැත්නම් ඔබ ඔවුන් ගැන සැලකිලිමත් වෙන නිසාම කෝප ගන්නවද? දැන් මම කැමති ඉස්සෙල්ලම මෙන්න මේ කාරණාව පෙන්වලා දෙන්න. තරහ ගැනීම ඔවුන් වහන්සේ තුළ තිබෙනා වූ ඒ ආදරය පිළිබඳව සාක්ෂියක්. දෙවෙනි කාරණාව තමයි බයිබලය කියලා තියෙනවා ආදරය කියලා කියන දෙවියන් වහන්සේටයි කියලා. දැන් ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ තරහ කියන එක නෙවෙයි. ඔවුන් වහන්සේගේ ආදරය. ඔවුන් වහන්සේ තරහ ගන්න එක දෙවියන් වහන්සේ වෙන කෙනෙක් නෙවෙයි. ඔවුන් වහන්සේ තරහ ගන්න එක දෙවියන් වහන්සේ වගේ වෙන කෙනෙක් නෙවෙයි. ඒක ඔවුන් වහන්සේගේම කොටසක්. ඒ දෙවියන් වහන්සේ කියන්නේ ආදරයට. දෙවියන් වහන්සේට තරහ යනවා. ඒ තරහ තුළින් ඔවුන් වහන්සේ ක්‍රියා කරනවා. නමුත් ඔවුන් වහන්සේ නැවත නැවතත් දෙවියන් වහන්සේ තමන් ගැන ඔවුන් වහන්සේගේ සෙනගට ඉදරව් කිරීමේදී සුද්ධ ලියවිල්ලේ ඔවුන් වහන්සේ පිළිබඳව ඇති අවධාරණය වන්නේ ඔවුන් වහන්සේගේ කරුණාව, අනුග්‍රහය, ප්‍රේමය හා විඳ දරා ගැනීම. ඒකම ඔවුන් වහන්සේගේ කෝපාවිෂ්ඨ වීමට ඔවුන් වහන්සේ පමා වෙනවා. ඒ කියන්නේ ඔවුන් වහන්සේ අපි ගැන ඉවසන දෙවියන් වහන්සේ කෙනෙක්. ඊමහත් ප්‍රේමය ගැන සවිස්තර කර ඇති පළමුවෙනි කොරින්තිය 13 වෙනි පරිච්ඡේදයේ ආදරය ගැන ඇති පළමුවෙනි හඳුන්වා දීම තමයි ප්‍රේමය නම් ඉවසිලිවන්තය කියන එක. ඉතින් දෙවියන් වහන්සේ කෝපාවිෂ්ඨ වන්නට පරක් වෙනවා. ඊගෙන පැහැදිලි කරන තවත් විදිහක් තමයි ඒ. කෝපය දරා ගන්නට පමා වෙනවා වගේම ඔවුන් වහන්සේ තමන් වහන්සේගේ කෝපය තුළම රැඳී ඉන්නෙත් නැහැ. ඔවුන් වහන්සේගේ කෝපය තුළ ක්‍රියාත්මක වන විටදී පවා ඒ තරහ ගැන පොරොන්දු බොහොමයක් තිබෙන බව අපි දකිනවා. දෙවියන් වහන්සේ කියනවා මගේ උදහස් සහ මගේ කෝපය සදහටම පවතින්නේ නැහැ. නමුත් මගේ ආදරය සදාතනිකයි කියලා. ඔව් දෙවියන් වහන්සේ තරහ ගන්නවා. ඒ තරහ කියන්නේ දෙවියන් වහන්සේ නෙවෙයි. දෙවියන් වහන්සේ කියන්නේ ආදරයටයි. දැන් ඒක තමයි පළමුවෙනි කරුණ. ඉතින් දෙවියන් වහන්සේගේ කෝපාවිෂ්ඨ වීමත් උදාස් වීමත් ගැන එක්තරා විදිහක පොරබැදීමක් තියෙනවා. නමුත් මම පෙන්වලා දෙන්න කැමති ඒ කරුණු දෙකම වුන් වහන්සේගේ ආදරය පිළිබඳ සාක්ෂියක් හැටියට. දෙවෙනි කාරණේ තමයි තවත් සෙනඟ කොට්ටාශයක් ඉන්නවා. ඒ අය කියන්නේ ප්‍රශ්නේ අනිත් පැත්ත ගැන. ඔවුන් දකින්නේ නැහැ කොහෙත්ම දෙවියන් වහන්සේ තරහ ගන්න දෙවි කෙනෙක් හැටියට. දෙවියන් වහන්සේ කොහෙත්ම තරහ ගන්නේ නැහැ කියලායි ඔවුන්ගේ මතය වන්නේ. ඔවුන් වහන්සේ හැම දේ ගැනමත් හැම කෙනෙක් ගැනමත් ඇති හැටියටම පිළිගන්නවා. හැබැයි සුද්ධ ලියවිල්ලේ තියෙන සාක්ෂි රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයෙන් කියා තියෙන්නේ මනුෂ්‍ය වර්ගයාගේ පාපිෂ්ඨ බව සහ දුෂ්ට බව පිළිබඳව දෙවියන් වහන්සේගේ උදහස වගුරුවල තිබෙන බව. අපි නැවත නැවතත් දකිනවා දෙවියන් වහන්සේගේ විනිශ්චය සහ එතුලින් තියෙන පශ්චාත්තාපයේ කැඳවමින් කරන අනතුරු ඇඟවීම. ඉතින් මේ යේසුස් වහන්සේ තරහ ගැනීමේ සිද්ධිය හොඳ උදාහරණයක්. ඔවුන් වහන්සේ මෘදු
දුර්වල බයාදු ගැලවුම්කාරයාණන් කෙනෙක් නම් නෙවෙයි. ඔවුන් වහන්සේ හැඟීම් බර දෙවි කෙනෙක්. ඉතින් ගෝලයෝ මෙහි චරිත ස්වභාවය මෙනෙහි කරමින් හිටිය අවස්ථාවේදී ඔවුන්ට මතක් වුණේ ඔබගේ ගෘහය ගැන ඇති ජ්වලිතකම මා දවාලන්නේය කියන කියමන. දැන් වෙන වචනකින් තවත් විදිහකට කියනවා නම් දෙවියන් වහන්සේගේ කෝපාවිෂ්ඨ බව ගැන කතා කරනවා කියන්නේ ඔවුන් වහන්සේගේ ඇල්මට බර වූ ස්වභාවය ගැන කතා කිරීම. දැන් මේ අවස්ථාවේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ සෑම අවස්ථාවකදීම ධර්මිෂ්ඨ සාධාරණ ශුද්ධ වූ තැනන් වහන්සේ කෙනෙක්. ඔවුන් වහන්සේ එතනින් ඔබට කවදාක්වත් යන්නේ නැහැ. ඒත් ඔබත් මා තරහගත් විටදී පමණට වැඩිය ප්‍රතිචාරයක් දක්වනවා. අපේ කෝපාවිෂ්ඨ වීම තුළ අප විසින් පව් කරන අවස්ථාවන්ද තිබෙනවා. අපි අවශ්‍ය ප්‍රමාණයට වඩා තරහ තුළ රැඳී සිටින අවස්ථාවන්ද තිබෙනවා. ඒ ආකාරයෙන් දෙවියන් වහන්සේගේ චරිතය අපි වැරදි විදිහට නියෝජනය කරනවා. නමුත් දෙවියන් වහන්සේ හැම විටම ਸਰව සම්පූර්ණයි. ඔවුන් වහන්සේ ප්‍රකාශ කිරීමේදී, පෙන්වා දීමේදී, ක්‍රියා කිරීමේදී වගේම මැන බැලීමේදීත් ඔවුන් වහන්සේගේ තරහ අපගේ ක්‍රියාවන්ට සමාන වන්නේ නැහැ. එහෙමනම් ඇයි මේ අවස්ථාවේ තරහ ගිය ඔවුන් වහන්සේ ලණු වලින් කසයක් හදාගත්තේ? මේස පෙරලලා දැම්මේ. ගනිමින් විකුණමින් හිටිය අය එලවලා දැම්මේ. යේසුස් වහන්සේ මගේ ගෘහය යාඥාවේ ගෘහයක් ඔබ ඒ සොරුන්ගේ ගුහාවක් බවට පත් කරනවා කියා කියනවා. වෙන වචනකින් කියනවා නම් ඔවුන් වහන්සේ තේරුම් ගන්නවා දේව මාලිගාවේ මෙහෙවරත් එය පවත්වාගෙන යාමේ අදහසත් සම්පූර්ණයෙන්ම වැරදි අතකට යොමු කරලා කියලා. සෙනගයින් ප්‍රයෝජන ලැබමින් ඒ අවභාවිතයට ලක් කරලා තිබෙනවා. ඔවුන්ගේ බලය බලපෑම් වගේම බලාධිකාරිය පාවිච්චි කරන්නේ අවංකව දෙවියන් වහන්සේ සොයාගෙන ඒ දේව මාලිගාව තුළ ඔවුන් වහන්සේට නමස්කාර කරන අයට විරුද්ධවයි. දේව මාලිගාව පවත්වාගෙන යාමේ අදහස නම් ඒ තුළට ජනතාව පැමිණ නමස්කාර කිරීම, පූජා කිරීම, යාචනා කිරීම සහ දෙවියන් වහන්සේ ඒ තුළින් මුණ ගැසී ගැලවීම ලබාගෙන සුවය සහ ඔවුන්ට අවශ්‍ය දේව කරුණාව ලබා ගැනීමයි. නමුත් මේ අයගේ ක්‍රියාවන් තුළින් එම කටයුතු වලින් සෙනගව බැහැර කළා. බලාපොරොත්තු නොවෙච්ච එම කටයුත්තට ඉඩ නොදී සෙනගව දූෂණය කරමින් ඔවුන්ව දුෂ්චරිතවත් කළා. ඔවුන් වහන්සේගේ බලාපොරොත්තු වුණේ ඒක නෙවෙයි. දැන් අද ඒව ඔබත් එක්ක බෙදා ගන්නට යන වචනය වෙතට මම ඔබව ගෙන එනවා. එනම් මතෙව් තුමා ලියපු සුභාරංචියේ 21 වන පරිච්ඡේදයේ 14 වන පදයට. දැන් බලන්න යේසුස් වහන්සේ දේව මාලිගාව පවිත්‍ර කරනවත් එක්කම සිද්ධ වෙච්ච දේ ගැන අහුම්කම් දෙන්න. මතෙව් තුමා ලියපු සුභාරංචියේ 21 වන පරිච්ඡේදයේ 14 වන පදයෙන් කියන්නේ මොකක්ද කියලා. අන්ධයෝද කුරුද දේවමාලිගාවෙහි උන්වහන්සේ වෙතට ආහ. උන්වහන්සේ ඔවුන් සුවපත් කළසේක. දේවමාලිගාව පවිත්‍ර කිරීමෙන් පස්සේ අන්ධයෝ කොරු දේවමාලිගාවට පැමිණෙනවා. උන්වහන්සේ ඔවුන් සුව කරනු ලබනවා. ඒකම තවත් දෙයක් සිද්ධ වෙනවා. එනම් පොඩි උන් එහෙම හේදුවමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒ නිසා සමහර නායකයන් මේ නොරුස්සමින් ඔවුන්ට නිශ්ශබ්ද වන්න කියලා යේසුස් වහන්සේට කියනවා. ඒ සැර යේසුස් වහන්සේ කියනවා ඔවුන් කරන්නේ ඔවුන් විසින් කළ යුතු දේ. ළමයි නෙව නොකළොත් ගල් කෑ ගහන්න පටන් ගනීවි. ළමයින්ව මවලා තියෙන්නේ අපව මවා තියෙන්නේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට. ඔවුන් වහන්සේගේ දේවමාලිගාව පවිත්‍ර කිරීමෙන් අනතුරුව අන්ධයින් ඔවුන් වහන්සේ වෙතට පැමිණීමටත් කොරුන් ඔවුන් වහන්සේ වෙතට පැමිණීමටත් ඒ වගේම ළමයින් ඔවුන් වහන්සේ වෙතට පැමිණීමටත් මට නම් පේන්නේ ඊටාම රසවත් දෙයක් හැටියට. ඔවුන් වහන්සේ තරහගත් විට ඒ නිසා ඔවුන් වහන්සේව වඩාත් අවශ්‍ය කරනු ලැබුව අයව ඔවුන් වහන්සේගෙන් වෙන් කර තබනු ලැබුවේ නැහැ. නමුත් එයින් බියටපත් වුණේ අන්‍යයන්ගෙන් ප්‍රයෝජන ගත්ත අය විතරයි. හරිම අලංකාරයි. යේසුස් වහන්සේ වැරදි කළ අයගෙන් විතරක් නෙවෙයි දුෂ්ටයින්ගෙන් නොකටයුතු ලෙස ප්‍රයෝජන ගත්ත අයගෙන දේව මාලිගාව පවිත්‍ර කෙරුවා. ඔවුන් වහන්සේ සලසා දුන්න ඒ අවස්ථාවත් ඉඩකඩත් ඇත්තටම ඔවුන් වහන්සේව ඔවුන් වහන්සේව සොයමින් සිටි අයට අවශ්‍ය සුවය සහ ගැලවීම ලබා ගැනීම අවස්ථාව උදා කර දුන්නා. දේව මාලිගාව ඇති කිරීමේ අරමුණු නැවත වරක් ස්ථාපිත කළා. දැන් අද දවසේදී ශුද්ධ ලියවිල්ල කියා සිටින්නේ ඔබත් මාත් ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාවන් වන බවයි. දැන් මේන් අපව ගෙනවිත් තියෙන මේ තුලින් අප විසින් අපේ ජීවිතවලට අදාළ කරගත යුතු කාරණාව වෙතට. ශුද්ධ ලියවිල්ල කියා තියෙන හැටියට ස්වාමිනී මාව සෝදිසි කර බලන්න. මා තුළ වහන්සේට අප්‍රසන්න වන මාර්ගයන් තිබේද සොයා බලා.
සදාකාල ජීවන මාර්ගය තුල මා ගෙන යන්න අපි දෙවියන් වහන්සේ විසින් අපව පවිත්‍ර කරනු ලබන්නට ඉඩ දෙන්න ඕනේ. උන්වහන්සේගේ නොවන සියල්ල අපි කරෙන් ඉවතට අද දමන්නට වැරදි අරමුණු වලින් අප පොළොමුන් ලැබූ දේවල් සමහර විට අපට දී තිබෙන අතනතුරු වලින් වැරදි ප්‍රයෝජන ලැබීම බලපෑම් කිරීම එසේම නැත්නම් අපට දී තිබෙන අධිකාරී බලය ආයුතු ලෙස භාවිත කිරීම යනාදී දේ අප තුළින් බැහැර කරන්නට එතුමාට ඉඩ දෙන්න ඕනේ. ඒ වෙනුවට අප වෙතට පැමිණෙන අනිත් අය ඔසවාලන එක මාර්ගය සපයලා දෙන්න ඔවුන්ට හැඟී යන්න ඕනේ. ඒ වගේම විවෘතව කරුණු කියා සිටීමට ආරක්ෂිත බව යාඥාවේ අත්දැකීම් ලැබීම ඒ වගේම දෙවියන් වහන්සේගේ සුවය ඔවුන් වහන්සේගේ කරුණාව මිදීම සොයා ගැනීමට හැකි වෙන්න ඕනේ. දැන් මේ දේ අපේ ජීවිතය තුළ සත්‍යයක්ද? ඒක අපේ සභාවන් තුළ සත්‍යයක්ව පවතිනවාද? මට කියන්න පුළුවන් මේ ඇමරිකා එක්සත් ජනපදය තුළ සමගි වීම කටයුත්තක් සිදු වෙමින් යනවා. ඒ වගේම පවිත්‍ර වීම කටයුත්තක්ද සිදු වෙගෙන යනවා. ඒකට හේතුව බොහෝ නොකටයුතු දෑ දුරාචාර කටයුතු ආදී බොහෝ සැඟවී තිබූ දේවල් එළිදරව් වෙමින් පවතිනවා. තමුන්ට ඇති බලය ආධිපත්‍යයේ වැරදි ලෙස පාවිච්චි කිරීමෙන් ප්‍රසිද්ධ නායකයන්ගේ කටයුතු එළිදරව් වෙමින් පවතිනවා. මේ කටයුතු දෙවියන් වහන්සේගේ හදවතට ඉතා සංවේදී. අපට තිබෙන මොනෑම් ආකාරයේ බලයක් හෝ හැකියාවක් අප විසින් පාවිච්චි කරන්න ඕනේ අනිත් අයට සේවය කරන පිණිස පමණයි. අනිත් අයව ඔසවා තබන පිණිස පමණයි. දෙවියන් වහන්සේ තුල තිබෙන ඒ අතිමහත් බලය තුලින් ඔවුන් වහන්සේ පත්ව තියෙන්නේ මෘදු කාරුණික අනුකම්පාවෙන් පිරි ඒ වගේම දුර්වලයන් සොවන්නට තමන් වහන්සේගේ බලය පාවිච්චි කරන්නා වූ දෙවියන් වහන්සේ හැටියට මිස දුර්වල කෙනෙක් කුඩු පට්ටම් කරලා දාන අයෙක් ලෙස නෙවෙයි. අපි අපේ ජීවිත ගත කරන ආකාරයෙන් අප යේසුස් වහන්සේ නියෝජනය කරනවද? මේ තාමත් වැදගත් කරුණක්. අපිත් අපේ පල්ලිවලත් අපේ ජීවිතවලත් අපේ සෙනඟට ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ඉමහත් වූ ගැලවීම සහ සුවේ අත්දැකීමට ඉඩ සලස්සලා දෙනවද? මේ කටයුතු සිදුවීම සඳහා ඔවුන් වහන්සේටම පැමිණ අපේ ජීවිතවලත් මේස අනිත් පැත්තට පෙරලන්නට සිදු වේවි. සමහර දේවල් අප තුළින් එළව දමන්නටත් වේවි. ඔවුන් වහන්සේට කරන්නට අප විසින් ඉඩ දිය යුතු වෙනවා. ඔවුන් වහන්සේගේ අධික ප්‍රේමයේ ධර්මිෂ්ඨ කෝපයේ කරුණ තුලින් අපේක්ෂිත වූ ස්වභාවයට අප නැවත ගොඩනැගීම සඳහා ඔවුන් වහන්සේගේම ස්වරූපයෙන් මවනු ලැබූ ඔවුන් වහන්සේගේම සෙනඟක් බවට පත් කරලා ඔවුන් වහන්සේගේ දේවමාලිගාව සහ ඔවුන් වහන්සේට අත් සහ පා බවට අපපත් කරනවා ඇති. මෙන්න හිතන්න කාරණා. දෙවියන් වහන්සේ ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. Sun,
සමිඳුන්ගෙන් එක් දෙයක් ඉල්ලන්නේ මේ මුළු හදවතින් මම එය සොයන්නේ මේ එතුමාලිගයේ සැමදාම වෙසෙන්නේ මේ ආලංකාරය සැමදාම දකින්නේ මේ මිහිරි සුවඳක් ලෙසින් ඔබ නමදින්නේ මේ පූජාවක් ඔබ පසසන්නේ මේ අපි ආඥා කරමු. ආදරණීය දේවයන්න් වහන්සේ වහන්සේට අපි ස්තුතියි කියනවා මේ নমස්කාර කාලය ගැන. සමුදුනේ විවිධ අභියෝග මැද්දේ මුළු ලෝකයක් වසංගතයක් වසාගෙන සිටින මොහොතක සමුදුනේ නව තාක්ෂණයේ හරහා ඔබ වහන්සේ සමග එකතු වෙන්න, ඔබ වහන්සේගේ නාමයේ යටතට යටත් වන්න, ඔබ වහන්සේ දුන් මේ අවස්ථාව ගැන අපි ඔබ වහන්සේ ස්තුතියි කියන සමුදුනේ. ඒ වගේම සමුදුනේ මේ සේවය ගැන අපි ඔබ වහන්සේ ස්තුතියි කියනවා. සමුදුනේ ඒ ආසන්නව සෑම දෙනෙක් ගැන ඔබ වහන්සේ ස්තුතියි කියනවා. සමුදුනේ ඒ ප්‍රකාශ කරව වචනය ගැන අපි ඔබ වහන්සේ ස්තුතියි කියනවා. ඒ ස්වාමිනී ඒ වචනය අසා ඒ අමතක කරන්න නෙමෙයි ඒ වචනය අසා ඒ වචනය තුල ක්‍රියාත්මක වන මනුෂ්‍යයන් ලෙස ජීවත් වන්න ඔබ වහන්සේ අපිට ආශිර්වාද කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේ මේ සේවය තව දුරටත් ඉදිරියට ගෙන යන්න තවත් මනුෂ්‍යයන් වෙතට ගෙන යන්න දෙවියනි ඒ උදෙසා වැඩ කරන හැම කෙනෙක්ටම ඔබ වහන්සේගේ අනුග්‍රහ ආශිර්වාද ඉල්ලා සිටින අතර සමුදිනී ඔබ වහන්සේගේ දරුවන් සෑම දෙනාම මේ දවසේ අපි ඔබ වහන්සේට බාර කරනවා කැප කරනවා ඔබ වහන්සේ තුල දෙවියනි යහපත් ජීවිතයක් ගත කරන්න ඔබ වහන්සේගේ නාමය ධර්මින් ඉදිරියට යන්න ඒ වගේම අවසානයේදී දෙවියනි ඔබ වහන්සේගේ ඒ රාජ්‍යයේ පංගුකරුවන් වෙන්න අපි සෑම කෙනෙක්ටම ඔබ වහන්සේගේ අනුග්‍රහ ආශිර්වාදය අපි ඉල්ලා සිටිනවා මේ සියල්ල ඉල්ලා සිටින අපේ සක්කුරුසිපත්තු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් බලවන්ත වූ නාමයෙන් ආමේන්. සියලු නර නුවණෙක්ම වන දෙවිඳුන්ගේ සාමය දෙවිඳුන් හා එතුමන් පුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත් සතන්හි තබා ගනු ලබම්වා. සියලු බල දෙව් පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද ආශිර්වාද ඔබ අතර රැඳී සදාකල් පවතිවා.